අයිබෝවන් අපි මේ වීඩියෝ එකෙන් කතා කරනවා ඔයාලට මාස් ස්ටෙප් 1 යටතේ තියෙන ප්‍රශ්න 100 50 දක්වා කොටස සාකච්ඡා කරා පළවෙනි වීඩියෝ එකේ මේක දෙවෙනි වීඩියෝ එක මේ වීඩියෝ එකේදී ප්‍රශ්නාංක 50න් පස්සේ ඒ කියන්නේ 51 සිට 100 දක්වා තියෙන ප්‍රශ්නවලට පිළිතුරු සාකච්ඡා කරනවා. ඒ ප්‍රශ්න 50ට තියෙන පිළිතුරු සාකච්ඡා කරනකොට සංඛ්‍යායනය සිතියම් විද්‍යාත්මක ප්‍රශ්න නැති තරම් ඒ නිසා කීපයක් පමණක් තියෙනවා. අර තරම් කාල සීමාවක් ගත වෙන්නේ නැති වෙයි. කොමාරි බලමු. මෙතන ගියාට ප්‍රශ්න ටික අපි වේගෙන් සාකච්ඡා කරන්න බලමු. right. ප්‍රශ්නාංක 51 පහත සඳහන් කවර ක්‍රියාවලියක් නිසා භෞතික ජීවනය සිදු වේ? ඒ බලන්න පුතේ මෙහෙම. භෞතික ජීවනය සිදු වේ. මේ බලන්න. ආසානයක් ඕම තියෙද්දී සූර්යාගේ තාපය ලැබෙනවා. මේ තාපය අර්ථය ලැබෙන්නේ උෂ්ණත්වය. මේ උෂ්ණත්වය නිසා දිවා කාලයේදී මේ පාසාන රත් වෙනවා. ඒ රත් වෙනකොට ඒකේ තියෙන ස්පටික, ඒ කියන්නේ අංශු ඈත් වීමක් එවත් ප්‍රසාරණයක් සිදු වෙනවා. නැවත රාත්‍රී කාලයේදී මේ පාසානවලට වායුගෝලයේදී ලැබෙන උෂ්ණත්වය අඩු වෙනවා. එතකොට දවල් කාලයේදී ප්‍රසාරණය වෙච්ච පාසාන පෘෂ්ඨ සංකෝචනය වෙනවා. එතකොට මෙතනදී තිබිච්ච උෂ්ණත්වයට වඩා මෙතන තිබිච්ච උෂ්ණත්වය වෙනස් වෙනවා. මෙන්න මේ උෂ්ණත්වයේ වෙනස් වීම මත පාසාන පෘෂ්ඨ ප්‍රසාරණය සහ සංකෝචනය යටතේ අවුරුදු දහස් ගාණක් සිද්ධ වෙනකොට පාසාන විරාපත් වෙලා කැඩිලා බිඳිලා යනවා. උෂ්ණත්වයේ වෙනස් වීම මත පාසාන දි รา පත් වීම සහ කැඩී බිඳී යාමේ ක්‍රියාවලියට අපි කියනවා භෞතික ජීවනය කියලා. දැන් පුතා මේක සමගය ආශ්‍රිත නිවර්තන ප්‍රදේශවලදී ওই විදිහටම සිද්ධ වෙනවා. ඒ වගේම අපි ද්‍රව ප්‍රදේශවල හිමාලය, ඇන්ඩීස්, යූරල් වගේ ඉහළ කඳු ප්‍රදේශවලදී ওই භෞතික ජීවනය මේ විදිහට සිද්ධ වෙනවා. ඒ තමයි ඒ ප්‍රදේශවල උෂ්ණත්වය අඩු වෙන්නේ. උෂ්ණත්වය අඩු. ඒතර උෂ්ණත්වය අඩු නිසා අවුරුද්ද වැඩි කාලයක් එහෙ තියෙන ජලය කැටි ගහලා හිම බවටපත් වෙලා නැති. අවුරුද්දේ මාස 3-4ක් විතර උෂ්ණත්වය සෙල්සියස් අංශක කීපයක් වැඩි වෙනකොට එහෙ තියෙන හිම පෘෂ්ඨ දිය වෙලා ඒ ජලය ඒ පාසාන කුස්තූර ඇතුළට ගමන් වෙනවා. පාසාන කුස්තූර ඇතුළට ගමන්. නැවත ආපහු සීත කාලෙකට ඒවා කැටි ගහනවා. මේ බලන්න. ඔයා යෝගට් කෝප්පයකට වතුර එකක්ම පුරවලා ඔක ෆ්‍රිජ් එකේ ඒ කියන්නේ සීතකරණේ
අධිසීත කරන කොටස ඒ කියන්නේ ඩිෆිසර් කොටසේ දැම්මොත් පැය දෙකක් තුනක් විතර යනකොට මේක කැටි ගැටෙනවා. හොඳට නිරීක්ෂණය කරන්න. මේකේ ජලය කැටි ගැටෙනකොට යෝගට් කෝප්පෙට වඩා ටිකක් උඩට ඉලිප්පිලා නැත්නම් ඉදිරිලා වගේ කොටසක් තියෙනවා. ඒ කියන්නේ ජලය කැටි ගැසෙනකොට ජලයේ පරිමාව වැඩි වෙනවා. සාමාන්‍යයෙන් කියනවා ජලය කැටි ගැසෙනකොට නැත්නම් හිම මිදෙනකොට ජලයේ පරිමාව 10%කින් වැඩි වෙනවා. සමානයි 10%කින් වැඩි වෙනවා. මෙතනත් ඒ විදිහටම 10%කින් වැඩි වෙනවා මේ පාසාර කුස්තුරය ඇතුළේදී. ඒතකොට 10%කින් වැඩි වෙනකොට ඒ ඉඩකඩ ලබා ගන්න ක්‍රමයක් නැති නිසා මේ පාසාර පෘෂ්ඨය දෙපැත්තට ප්‍රසාරණය කරලා කඩලා බිඳලා දානවා. මේකට තුහින ඛණ්ඩනය කියලා කියනවා. මේක භෞතික ජීවණය. මොකද උෂ්ණත්වය වෙනස් වීමක් තමයි ජලයේ දියුණුව සහ කැටි ගැසීම. ඒ නිසා මේ තුහින ක්‍රියාවලිය අපි සලකන්නේ භෞතික ජීවණයකදී සිද්ධ වෙන අංශයක් විදියට. දැන් බලන්න. පහත සඳහන් කවර ක්‍රියාවලියක් නිසා භෞතික ජීවණය සිද්ධ වෙන්නේ? ද්‍රාවණය, සජලකරණය, ඔක්සීකරණය, අයින්ද්‍රිය ක්‍රියාවලිය. දෙවන උත්තරේ මග ඇරිය අපි. දෙවන උත්තරේ තමයි අර උත්තරේ. තුහිනය නැත්නම් තුහින ක්‍රියාවලිය. හොඳයි. අපි ඊළඟට බලමු. ප්‍රශ්නාංක 52. ප්‍රශ්නාංක 52. ප්‍රශ්නාංක 52 ශ්‍රී ලංකාවේ ජුරාසික නිදි පිහිටා ඇති ප්‍රදේශ දෙකක්. ජුරාසික නිදි පිහිටා ඇති ප්‍රදේශ දෙකක්. ශ්‍රී ලංකාවේ ජුරාසික නිදි පිහිටා ඇති ප්‍රදේශ දෙකක්. ලංකාවේ මේට අවුරුදු මිලියන 180කට විතර කලින් ඒ කියන්නේ කාල නිර්ණය කළොත් ජුරාසික අවධියේදී මෙරට සාමුද්‍රික නොවන ඒ කියන්නේ මුහුදු නොවන පාසාන නිදි කලාප බිහි වෙලා තියෙනවා. විශේෂයෙන්ම පුත්තලම දිස්ත්‍රික්කයේ තබ්බෝ පල්ලම ආණ්ඩිගම කියන ප්‍රදේශවල මේ තබ්බෝ පල්ලම ආණ්ඩිගම කියන ප්‍රදේශ තුන තමයි ලංකාවේ සලකන්නේ. ජුරාසික නිදි කියන සාකමේ පසීල මත ගොඩනැගිච්ච පාසාර විශේෂ. මේකේ තියෙන උත්තර වලින් තබ්බෝ සහ ආණ්ඩිගම කියලා දාලා තියෙනවා. දෙකයි අහලා තියෙනවා. එනම් උත්තරය අංක 2. හරි. දැන් මේ බලන්න 53 වෙනි ප්‍රශ්නය. ශ්‍රී ලංකාවේ වෙරළ කලාපයේ දක්නට ලැබෙන ප්‍රධාන පාංශු වර්ගය කියන්නේ වෙරළ කලාපයේ දකින්න තියෙන ප්‍රධාන පස් වර්ගය මොකක්ද කියලා අහනවා. ලංකාවේ වැඩිපුරම වෙරළ කලාපයේ දකින්න තියෙන පස් වර්ගය තමයි වෙරළාශ්‍රිතව වැඩි මිශ්‍ර වෙච්ච පස් වර්ගය තමයි ලංකාවේ මේක දකින්න පුළුවන් වෙන්නේ රෙගොසෝල්ස් පස කියන්නේ. රෙගොසෝල්ස් පස තමයි ලංකාවේ වෙරළාශ්‍රිතව දකින්න පුළුවන් වැඩිපුරම දකින්න පුළුවන් පස. මේක වැලි මිශ්‍ර පසක්. මේක විශේෂයෙන්ම තෘණභෝග වලට උචිත පසක් විදිහට සැලකෙනවා. 54 වෙනි ප්‍රශ්නය මහවැලි ගංගාවෙන් පෝෂණය වන පෝෂක ප්‍රදේශයේ විශාලත්වය. ලංකාවේ ගංගා පෝෂක ප්‍රදේශ වලින් වැඩිම පෝෂක ප්‍රදේශයක් හිමි වෙච්චි ගංගාව පද්ධතිය තමයි මහවැලි ගඟ. මහවැලි ගඟ ඇතුළු වතු ගංගා පද්ධතිය යටතේදී ඒකට පෝෂක ප්‍රදේශයට අයිති වෙන කොටස වර්ග කිලෝමීටර් 10327ක් වෙනවා. උත්තරය අංක 5. 55 වෙනි ප්‍රශ්නය ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර ජලාශ සඳහා අයත් වන බිම් ප්‍රමාණය වර්ග කිලෝමීටර් කීයද කියලා. අභ්‍යන්තර ජලාශ වලට අයිති වන බිම් ප්‍රමාණය වර්ග කිලෝමීටර් 2905යි. උත්තරය අංක 3. 56
අඩුම අභ්‍යන්තර ජලාශ බිම් ප්‍රමාණයක් සහිත පළාත. ලංකාවේ අඩුම අභ්‍යන්තර ජලාශ තියෙන්නේ සබරගමුව පළාතේ සාමාන්‍ය වර්ග කිලෝමීටර් 47ක් විතර තියෙන්නේ. සබරගමුව පළාත තමයි උත්තරේ අංක 4. උතුරු මැද පළාතට අයත් අභ්‍යන්තර ජලාශ බිම් ප්‍රමාණය කොහොමද? උතුරු මැද පළාත තමයි ලංකාවේ වැඩිම අභ්‍යන්තර ජලාශ බිම් ප්‍රමාණයක් තියෙන්නේ. ඒ කියන්නේ වැව්වමුණු ඇතුළු අභ්‍යන්තර ජලාශ තියෙන්නේ. සාමාන්‍යයෙන් වර්ග කිලෝමීටර් 731ක් තියෙනවා. උත්තරේ අංක 4. ප්ලේස්ටෝසීන අවධිය අයත් කරන්නේ කිනම් යුගයටද? ප්ලේස්ටෝසීන අවධිය දැන් අත්පොත පුතා පෘථිවියේ යුග පහක් තියෙනවා. ප්‍රාකේන්ද්‍රීය, පැලියෝසොයික, මෙසොසොයික, කයිනසොයික නැත්නම් සිනොසොයික සහ චාතුර්ථක කියලා. මේ චාතුර්ථක යුගයේ තමයි අපි මේ ජීවත් වෙන්නේ. චාතුර්ථක යුගයේ අවධි දෙකක් තිබුණා. දැන් අපි ජීවත් වෙන අවධියට කියන හොලෝසීන අවධිය කියනවා. මීට කලින් තිබිච්ච අවධිය ඔය පෘථිවිය අවසාන වතාවට මුළු පෘථිවියෙන් වැඩි කොටසක් හිම බවට පත් වෙච්ච අවධිය. ඒ අවධියට කියනවා අපි ප්ලයිස්ටෝසීන අවධිය කියලා. එනම් චාතුර්ථක යුගයේ මුල් කොටස තමයි ප්ලයිස්ටෝසීන අවධිය. ඔයාලා ඔය එපිසෝඩ් මූවිස් බලනකොට ඔයාලා බලලා ඇති Ice Age කියන එකක්. ඔය Ice Age කියන එක ඇතුලේ ප්ලයිස්ටෝසීන අවධිය පාදක කරගෙන. ඒක එච්චර හිතන්න යන්න එපා. උත්තරය චාතුර්ථක යුගයේ තමයි ප්ලයිස්ටෝසීන අවධිය අයිති වෙන්නේ. ඊළඟට 59 වාඩි හෙවත් මලදොල නිර්මාණය වන්නේ කිනම් ක්‍රියාවලියද? වාඩි හෙවත් මලදොල කියන්නේ කාන්තාර ප්‍රදේශවල සිද්ධ වෙන එකක්. කාන්තාර ප්‍රදේශවල ජලය යටතේ සිද්ධ වෙන එකක්. කාන්තාර ප්‍රදේශ හරහා ජලය ගමන් කරනකොට කලාතුරකින් ලැබෙන වැස්සකට සාමාන්‍යයෙන් කාන්තාර වලට අවුරුදු සමහර අවස්ථා තියෙන අවුරුදු 20 30 ගානක් වහින්න නැති වෙලාවක් තියෙනවා. ඒතර ඒ වගේ ප්‍රදේශවල හැබැයි කලාතුරකින් දැඩි වර්ෂා ඇති වෙන කෙටි කාලයකට. පැය දෙක තුනේ වැස්ස ඉවරයි. හැබැයි පැය දෙක තුනේදී එකතු වෙන වැස්ස පහළ නිම්න ප්‍රදේශවලට එකතු වෙලා වේගෙන් ගලාගෙන යනකොට අර වැලි ගොඩවල් එහෙම ගහගෙන ගිහිල්ලා නිම්න ආවාට බඩපත් වෙනවා. ඒවට කියන්නේ වාඩි හෙවත් මලදොල කියලා. ඒ කියන්නේ කාන්තාර ප්‍රදේශවල ජල ක්‍රියාවලිය යටතේ තමයි ඔක ඇති වෙන්නේ. බලන්න කාන්තාර ප්‍රදේශවල ජල ක්‍රියාවලිය කියන උත්තරේ කොහොමද දෙන්නේ කියලා. උත්තරේ අංක ග්ලැසියර් කාදනය කියලා එක වැරදි. තරංග එකත් වැරදි. සුළං කාදන එකත් වැරදි. තරංග කාදන එකත් වැරදි. උත්තරේ අංක 5 ඉහත කිසිවක් නොවේ තමයි ඇත්ත පිළිතුර. මේකේ උත්තරේ නෑ කියන්නේ ඉහත කිසිවක් නොවේ. පිළිතුර අංක 5. සුළඟේ වේගය මනින ඒකකය. සුළඟේ වේගය මනින්නේ පැයට කිලෝමීටර් වලින්. පැයට කිලෝමීටර් වලින්. මුල් කාලේදී පාවිච්චි කරා ඒකකයක් නොට් කියලා දැන් පාවිච්චි කරනවා අපි පැයට කිලෝමීටර්. කිසියම් උෂ්ණත්වයක් යටතේ වායු ඒකකයක් දරාගෙන ඇති ජල වාෂ්ප ප්‍රමාණය එම උෂ්ණත්වයේ යටතේම එම වායු ඒකකයට දරාගත හැකි ජල වාෂ්ප ප්‍රමාණයේ ප්‍රතිශතයක් ලෙස දැක්වීම. දැන් උදාහරණයක් ගන්න. සෙල්සියස් අංශක 23 දී අපි හිතමු දරාගෙන ඉන්නවා ජල වාෂ්ප ප්‍රමාණයක් වායු ඒකකයක් කියන්නේ වර්ග සෙන්ටිමීටරයක් සෙන්ටිමීටරයක් දිග සෙන්ටිමීටරයක් පළල සෙන්ටිමීටරයක් උස වායු කොටස. මේක කියනවා වායු ඒකකයක්. එහෙම නැත්නම් ඝන සෙන්ටිමීටර එකක කොටස. එතකොට සෙල්සියස් අංශක 23 දී ඝන සෙන්ටිමීටර එකක අපි හිතමු දාන්න පුළුවන් ඒ වෙලාවේ තියෙනවා ජල වාෂ්ප ග්‍රෑම් 90ක් කියන්නේ. හැබැයි මේ උෂ්ණත්වයේදී දාන්න පුළුවන් ජල වාෂ්ප ප්‍රමාණය අපි හිතමු 120යි ග්‍රෑම් කියලා. තියෙන ප්‍රමාණය 90යි දාන්න පුළුවන් උපරිම ප්‍රමාණය 120යි. දැන් මේ බලන්න. මෙන්න මේ ඒ වෙලාවේ තියෙන ප්‍රමාණය ඒකේ දාන්න පුළුවන් උපරිම ප්‍රමාණයේ ප්‍රතිශතයක් විදිහට දානවා නම් ඒකට අපි කියනවා සාපේක්ෂ ආර්ද්‍රතාව. මේ උෂ්ණත්වයට සාපේක්ෂව ඒ වෙලාවේ තියෙන 90යි
නමුත් දාන්න පුළුවන් 120ක්. 120න් 90යි කියන එක ප්‍රතිශතයක් විදිහට දක්වන්න පුළුවන්. මේක ඕනනම් ඔයාලට සුළු කරලා දක්වන්න පුළුවන්. එතකොට මේක සුළු කරොත් එහෙම 120ට 90යි කියලා කියන්නේ 4න් 3ක් පිරලා කියනවා. 4න් 3යි කියන්නේ 100ට ගත්තොත් 175. මම උදාහරණයක් විදිහට ගත්තා. එතන මේක තමයි සාපේක්ෂ ආර්ද්‍රතාව. එතන උත්තර තියෙනවා නිරපේක්ෂ ආර්ද්‍රතාව, සාපේක්ෂ ආර්ද්‍රතාව, වායුගෝලීය ආර්ද්‍රතාව, උත්තම ආර්ද්‍රතාව, සාමාන්‍ය. උත්තරයක් දෙක සාපේක්ෂ ආර්ද්‍රතාව. 62 තක්ලමකාන් කාන්තාරයේ පිහිටා ඇති රට. තක්ලමකාන් කාන්තාරය. ගෝබි තක්ලමකාන් කියලා කාන්තාර දෙක, යුගල කාන්තාරයක් එක ළඟ තියෙන කාන්තාර දෙකක්. තක්ලමකාන් කාන්තාරයේ මේක තියෙන පිළිතුරු වලින් පිළිලා තියෙන්නේ වැඩි කොටසක් තියෙන්නේ චීනයි. ඒ නිසා උත්තරය චීන. ඒ කෝසි මට්ටමේ සිටින ජීවීන් සංඛ්‍යාව දැක්වෙන පිරමීඩ. ඒ කියන්නේ ඔයාලා දන්නවා පරිසර පද්ධතියක එහෙම නැත්නම් කිසියම් ජෛව ප්‍රජාවක් ගත්තොත් එහෙම ඒකේ කෝසි මට්ටම් 4ක් තියෙනවා. කෝසි මට්ටම් 4ක් තියෙනවා. මුලින්ම සාක තියෙනවා. එයාලා නිෂ්පාදකයන්. එයාලා නැත්නම් ප්‍රාථමික නිෂ්පාදකයන් කියලා කියනවා. එයා කෝසි මට්ටම් අනුව එයාට කියන්නේ පළමු කෝසි මට්ටම කියනවා. එයා මත යැපෙන අපි හිතුවොත් එහෙම පළගැටි එකක් මෙයා මත යැපෙන කෙනා. එයා ප්‍රාථමික පාරිභෝජකයෙක්. ප්‍රාථමික පාරිභෝජකයෙක්. එයාට කියනවා දෙවන කෝසි මට්ටම කියලා. එයා මත යැපෙනවා කියලා අපි හිතමු ගෙම්බෙක්. එයාට කියන්නේ ද්විතීක පාරිභෝජකයා. ඒ කියන්නේ තුන්වන කෝසි මට්ටම. අපි හිතමු එයා මත යැපෙනවා සර්පෙක්. මෙයාට කියනවා තෘතීක පාරිභෝජකයා කියලා. නැත්නම් හතරවන කෝෂි මට්ටම. අපි කිසියම් පරිසර පද්ධතියක එහෙම නැත්නම් ජෛව ප්‍රජාවක මේ එක එක කෝෂි මට්ටමේ ඉන්න පළමු කෝෂි මට්ටමේ, දෙවෙනි කෝෂි මට්ටමේ, තුන්වෙනි කෝෂි මට්ටමේ, හතරවෙනි කෝෂි මට්ටමේ ඉන්න ජීවීන් සංඛ්‍යාව අරගෙන ඒක ඇතුළත් කරලා පළමු, දෙවන, තුන්වන, හතරවන ඒ කෝෂි මට්ටම් වලට අදාළ සංඛ්‍යාව නිරූපණය කරලා අපිට අඳින්න පුළුවන් නම් ප්‍රස්ථාරයක්. ඒකට කියනවා සංඛ්‍යා පිරමීඩය කියලා. සංඛ්‍යා පිරමීඩය. මේ තමයි සාමාන්‍ය පරිසර පද්ධතියක සාමාන්‍ය ආහාර දාම තුලින් අඳුර ගන්න පුළුවන් පිරමීඩ. සංඛ්‍යා පිරමීඩ. හැබැයි මේක පරපෝෂිත ආහාර දාමකදී අනිත් පැත්තට හැරිච්ච. ඒ කියන්නේ යටිකුරු හැඩයකටපත් වෙච්ච පිරමීඩයක් බවට පත්. ඒ ගැන හිතන්න දෙයක් නෑ. ජීවීන් සංඛ්‍යාව දැක්වෙනවා නම් ඒකට කියන්නේ අපි සංඛ්‍යා පිරමීඩය කියන. උත්තරය අංක 3. ඊළඟ ප්‍රශ්නය මධ්‍ය සාගරික වැටි ආයතන භූරූප ගණය. මධ්‍ය සාගරික වැටි ආයත වෙන්නේ දෙවන ගණයේ භූරූපවල. සමුද්‍රස්ත ද්‍රෝණි, මධ්‍ය සාගරික වැටි, ඊට සාගරික ආබාධ, ඊට අමතරව ගත්තොත් එම මහද්වීප හා සාගරික අපි කියනවා බෑවුම් ඒවා ඉතින්නේ දෙවන ගණයේ භූරූප වලට. උත්තරය අංක 1. ඇලහරා කළුගම ප්‍රදේශවලින් ලබා ගන්නා ප්‍රධාන කණ්ඩුව. මේ ප්‍රදේශවල වෙනත් කණ්ඩ වර්ගයක් තියෙනවා. නමුත් වැඩිපුරම අපිට හම්බෙන්නේ ඇලහර සහ කළුගම ප්‍රදේශවලින්. මේ වෙනකොට ඒකට යම් ආකාරයකට කළුගම ජලාශය දික්‍රීම වගේ හේතු නිසා යම් ප්‍රමාණයක පතල් ගැනීම අඩුවක් තිබුණාට ඇලහර සහ කළුගම ප්‍රදේශවල වැඩිපුර ලබා ගන්නේ මැණික් කියන කණ්ඩ. උත්තරය අංක 2. නිවර්තන වර්ෂා වනාන්තරවල 15 සාප ස්තරය. දැන් නිවර්තන වර්ෂා වනාන්තර ගත්තොත් තියෙන්නේ පැහැදිලිව අඳුරගන්න පුළුවන් සාප ස්තර ස්වරූප තියෙනවා. ස්තරීකරණයක් කියලා කියනවා. ඒක නැත්නම් ස්තරී භවනයක් කියලා කියනවා. මේ බලන්න. සාප ස්තර ප්‍රධානම මේ අපේ සරල රූපයක් අදින්නේ
ඊට අමතරව විවෘත බිම් තියෙනවා ඔය ගංගා ඇතුළ වගේ. ඊට අමතරව මේ තැනින් මේ විවෘත බිම් ආශ්‍රිතව පොඩි ඔය හබරල වගේ මීමන වගේ සාක වර්ග තියෙනවා. නමුත් ඒක ස්තරයක් විදිහට සලකන්න. එතකොට මෙයාම තමයි ප්‍රධාන ස්තරය විදිහට සලකන්න. මේකට කියනවා අපි නෙරු ස්තරය කියලා. නෙරු. මේකට කියනවා වියන්න ස්තරය කියලා. මේකට කියනවා උපවියන්න ස්තරය කියලා. මේකට කියනවා පතුරු සාක ස්තරය කියලා. එහෙනම් ස්තර වශයෙන් සැලකුවොත් පහළින්ම තියෙන ස්තරය විදිහට සලකන්නේ අපි පතුරු සාක ස්තරය කියන්නේ. එහෙනම් පතුරු සාක ස්තරය තමයි වඩාත් පහළින්ම තියෙන ස්තරය. එහෙනම් උත්තරේ අංක 4. 67 ශ්‍රී ලංකාවේ වී වගාව සඳහා යොදා ගන්නා ප්‍රධාන පස. ලංකාවේ වී වගාවෙන් 64%ක්ම තියෙන්නේ තෙත් කලාපය වුණත් වීලි කලාපය වුණත් ව්‍යාප්ත වෙච්ච පසක් තමයි මේ පස. දුර්වල ජල වාහනයක් තියෙන සියුම් වයරයක් තියෙන ඒ පස තමයි දියලු පස. දියලු පස තමයි ලංකාවේ වී වගාවෙන් වැඩිපුරම යොදාගන්නේ. උත්තරය අංක 3. උෂ්ණත්වය ගණනය කිරීමේදී උෂ්ණත්ව මානය රඳවන ආවරණය. බාහිර බලපෑම අවම කරන්න උෂ්ණත්ව මානය රඳවලා තියන උෂ්ණත්ව මානය දාලා තියෙන්නේ පොඩි අඩි 2 විතර, අඩි 1.5 විතර, අඩි 3.2 විතර ලෑලි ලූවස් ඒ කියන්නේ අර තීරු වගේ අටි හයි කරපු පෙට්ටිය. මේ පෙට්ටියට කියන්නේ අපි ස්ටීවන්සන් ආවරණය කියන්නේ. ස්ටීවන්සන් ආවරණය තමයි දාලා කියන්නේ. එහෙනම් උත්තරේ අංක 2. ඊළඟ 9 ඉහළ ප්‍රාගණය සහ කබල වෙන් කරන අසන්නතිය කුමක්ද? ඉහළ ප්‍රාගණය කබලයි වෙන් කරන අසන්නතිය. පෘථිවියේ කබලයි ඉහළ ප්‍රාගණය මේ අතර තියෙන අසන්නතිය. මේකෙදි මොහොරෝ විසික් අසන්නතිය නැත්නම් මොහෝ අසන්නතිය කියලා කියනවා. මේකේ තියෙන උත්තර වලින් අංක 2. 70 ඝන නිකල් සහ ඝන පෙරස් ප්‍රධාන වශයෙන් ඇති පෘථිවි කලාපය. දැන් පෘථිවිය ගත්තොත් කබල ඉහළ ප්‍රාවරණය, පහළ ප්‍රාවරණය, බාහිර හරය, අභ්‍යන්තර හරය. මේ අභ්‍යන්තර හරය ගත්තොත් ඝන මට්ටමේ තියෙනවා කියලා විශ්වාස කරනවා. මේක හැදිලා තියෙන්නේ නිකල් සහ පෙරස් වලින්. පොදුවේ බාහිර හරයක් තියෙනවා, අභ්‍යන්තර හරයක් තියෙනවා. හැබැයි ඝන මට්ටමේ තියෙන්නේ අභ්‍යන්තර හරය විතරක් නිසා අභ්‍යන්තර හරය තමයි ඝන නිකල් සහ ඝන පෙරස් තියෙන්නේ. එහෙනම් උත්තරේ අභ්‍යන්තර හරය. උත්තරය අංක 2. හරි. ඊළඟට සිස්ට් පාසානේ නිර්මාණය වෙන්නේ. සිස්ට් කියන්නේ විපරීත පාසාන. සිස්ට් කියන විපරීත පාසානේ හැදෙන්නේ ප්‍රධාන වශයෙන්ම අපි ගත්තොත් එහෙම ශල්ක කියන පාසානේ දි รา පත්‍ය. ශල්ක දි รา පත්‍යලා තමයි සිස්ට් පාසානේ නිර්මාණය වෙන්නේ. එහෙනම් උත්තරය අංක 5. පසක ආම්ලිකතාව මනින පරිමාණය pH පරිමාණය. උත්තරය අංක 3. මැකන්සි ගංගාවේ ඩෙල්ටා ප්‍රභේදය. ප්‍රශ්න අංක 73 මැකන්සි ගංගාවේ ඩෙල්ටා ප්‍රභේදය. මැකන්සි ගංගාවේ ඩෙල්ටා ප්‍රභේදය ගත්තොත් එහෙම ලෝකයේ ගංගාවල් වල ඩෙල්ටා ස්වරූප කීපයක් තියෙනවා. එතකොට මේකේ දාලා තියෙනවා පුනීලමෝය ඩෙල්ටාව කියලා. මැකන්සි ගඟේ තියෙන පුනීලමෝය ඩෙල්ටාව. එතකොට මේකේ අපි ඒ උත්තරේ විතරක් අහපු නිසා ඒකෙම සෑම වෙනපත් වෙමු. උත්තරේ පුනීලමෝය ඩෙල්ටාව කියලා. දැන් චාපාකාර ගත්තොත් එහෙම ඇමසන් ගඟේ එහෙම එකක් තියෙනවා. ඔය සතුන්ගේ ඩෙල්ටාව ගත්තොත් එහෙම අපි ඔය ටයිබර් ගඟේ එහෙම එකක් තියෙනවා. සේම් ගඟේ තියෙන තමයි. පක්ෂීපාද ඩෙල්ටාව ගත්තොත් එහෙම ඔය මිසිසිපි ගඟේ එහෙම එකක් තියෙනවා. සාමාන්‍ය ඩෙල්ටාව ඒ ලංකාවේ මහවැලි ගඟේ ගත්තොත් එහෙම සාමාන්‍ය එක ඩෙල්ටාවයි තියෙන්නේ. මට සාමාන්‍ය ඩෙල්ටාව. 74 බෝලක්ෂණ සිතියම් වල දක්වා ඇති දිශාව. බෝලක්ෂණ සිතියම් වල උතුර තමයි දාලා තියෙන්නේ. උතුරත් යටතේ කෙලින් අතර දක්වලා තියෙන දිශාව තමයි ජාල උතුර අංක 2. ජාල උතුර තමයි අපි සිතියම් කියවීම මූලික වශයෙන් ආරම්භ කරන්නේ. 75 සෝමාවතී මලම්පිටියේ යන තෘණබිම් ආයතන තෘණබිම් ප්‍රභේදය. ලංකාවේ තෘණබිම් ප්‍රභේද 4ක් තියෙනවා. තෙත්පතන, වියලිපතන,
දමන හේවත් තලාව විල්ලු කියන. මේකෙන් සෝමාවතී වනම්පිටිය යන තෘණබිම් ගත්තොත් එම අවුරුද්දේ මාසයක් දෙකක් විතර විශේෂයෙන්ම ගම් වතුර වගේ දත්තයන් නිසා ජලය වැහිලා යනවා. ඒක මාස කිහිපයක් ජලය රැඳිච්ච තෘණබිම්. ඒව විල්ලු. ඒතර ඒකයි තියෙන්නේ විල්ලු කියන වර්ගයට. ඔය වනාන්ත විල්ලු පැත්ත. ඊට අතරව හදපාන විල්ලු පැත්ත. ඒ වගේ විල්ලු ලංකාවේ කිහිපයක් දැක ගන්න පුළුවන්. උත්තරයක් තුන. ශ්‍රී ලංකාවේ වැඩි වශයෙන්ම ඇති පාසල් ප්‍රභේදය. ලෝකයේ පෘෂ්ඨයේ මත වැඩිපුරම තියෙන ආග්නේය පාසල් වුණාට ලංකාවේ 90%කට වඩා මුළු පෘෂ්ඨයෙන් දකින්න තියෙන්නේ විපරීත පාසල්. උත්තරයක් 1. පාංශු වයනය යටතේ සියුම් වැලිවල විශාලත්වය කොපමණද? පාංශු වයනය කියන්නේ පාංශු කණිකා විශාලත්වය. අපි ගන්නවා පස්සේ වයනය ගත්තොත් ඒ කොටස් පහක් තියෙනවා. කොටස් පහ යටතේ මිලිමීටර් 2කට වඩා වැඩි නම් මිලිමීටර් 2කට වඩා වැඩි නම් ඒවට කියනවා දල වයනය නැත්නම් දල වැලි කියලා කියනවා. දල වැලි. ඊළඟ ගත්තොත් එම මිලිමීටර් 2ක් 0.2ක් අතර ඒවා. ඒවට කියන්නේ රළු වයනය නැත්නම් රළු වැලි. 0.2ක් 0.02ක් අතර ඒවා. ඒවට කියනවා සියුම් වයනය නැත්නම් සියුම් වැලි කියලා. වැලි වෙලා 0.02ක් 0.02ක් අතර වුණොත් ඒකට කියනවා රොන්මඩ වයනය කියලා. රොන්මඩ වැලි කියලා කියන්නේ 0.02ටත් වඩා අඩු නම් අපි ඒවට කියනවා මැටි වයනය කියලා. මේ විදිහට ලංකාවේ ලෝකයේ පස ගත්තොත් එම් ලංකාවේ වුණත් ලෝකයේ වුණත් පස ගත්තොත් එම් පසේ වයන කාණ්ඩ පහක් තියෙනවා. දැන් ඔයාලගේ අහන ප්‍රශ්නේ වලට තේරුම් ගන්න ලේසි වෙයි. මම නොකියවත් ඔයාලට උත්තරයක් ගන්න පුළුවන් වෙයි. පාංශු වයනය යටතේ සියුම් වැලි විශාලත්වය. සියුම් වැලි කියන්නේ මේක. එනම් උත්තරේ 0.02 සහ 0.2. මේක දාලා තියෙනවා මේ පැත්තට. 0.2 වෙනස 0. මේක මේ පැත්තට දාන්න පුළුවන් මේ පැත්තට දාන්න පුළුවන්. ඒකේ ප්‍රශ්නට උත්තරේ මේකේ තියෙන වගේ අංක 3. මෙතනත් 3 ටාගට් උත්තරේ ටාගට් 3. කෙපට් මේ දේශගුණ වර්ගීකරණයට මූලිකව බලපාන ලද්දේ. කෙපට් දේශගුණ වර්ගීකරණය කරේ උෂ්ණත්වය සහ සඵල වර්ෂාපතනය නැත්නම් වර්ෂාපතනය පදනම් කරගෙන. එයාගේ වර්ගීකරණයට එයා බලපෑම ලබාගත්තේ ඩී කැන්ඩෝල් එක. ඩී කැන්ඩෝල් එක කරේ පැලාටි වර්ගීකරණය. කොහොමද කෙපට්ට බලපෑවේ ඩී කැන්ඩෝල්ගේ වර්ගීකරණය. උත්තරය අංක 2. 2007 වර්ෂය වලට ඉන්දියාවේ වැඩිම ජනගහනයක් සහිත නගරය. 2007 වෙනකොටත් ඉන්දියාවේ වැඩිම ජනසංඛ්‍යාව නගරය තමයි අදටත් ඒව තමයි දිල්ලි නැත්නම් නව දිල්ලි නගරය. උත්තරය අංක 3. නගරය ආය නැත්නම් මෙගලොපොලිස් පිළිබඳ මුලින්ම අදහස් ඉදිරිපත් කිරීම. ඉස්සෙල්ලා කලින් වීඩියෝ එකේදීත් ඔයිට සමාන ප්‍රශ්නයක් සාකච්ඡා කරනකොට ඒ නම සඳහන් කරා. නගරය ආය කියන්නේ ජනාවාස විකාශනයේ අවසාන අවස්ථාව. මේ සංකල්ප ඉදිරිපත් කරේ ජීන් ගොට්මාන්. උත්තරය අංක 1. රක්වාන කඳුවල ඇති තෘණබිම් ආයතන තෘණබිම් පරිසර පද්ධතිය. රක්වාන කඳුවල තෘණබිම් පද්ධතිය. රක්වාන කඳුවල තියෙන්නේ වියලි පතන කියන ලක්ෂණ. වියලි පතන. ටොම්බෝලාව නම් භූරූපේ නිර්මාණ වෙන ක්‍රියාවලිය. ටොම්බෝලාව කියන්නේ ප්‍රධාන කොටවිමයි දූපතකුයි අතර විශේෂයෙන්ම අනුතීර ප්ලාවිත යටතේ අරගෙන වැලිපැටි රොන්මඩ ආදී ද්‍රව්‍ය තැන්පත් වල ඇදෙන වැලි තැන්පත් වූකට ඒවට කියන ට්‍රොම්බෝලාව කියලා. ලංකාවේ මේ සීනිකම දේවාලය ආශ්‍රිත දකින්න වෙනවා ට්‍රොම්බෝලාව. මේ ට්‍රොම්බෝලාව ඇති වෙන්නේ එතකොට සාගර තරංග ආශ්‍රිතව තරංගවල බිඳිසාදේ. උත්තරය අංක 3 තරංග. බැඩවල නම් භූරූපේ නිර්මාණය වෙන ක්‍රියාවලිය. බැඩවල කියන භූරූපය බැඩවල කියන්නේ කුණුගල් ප්‍රදේශවල දකින්න වෙනවා. කුණුගල් පෘෂ්ඨයේ දකින්න පුළුවන් වෙන ඔය කේතු ආකාර කුඩා වලවල් මේවා කුණු කෙම කියලා කියනවා. මේ ලක්ෂණය දකින්න පුළුවන් වෙන්නේ භූගත ජල ක්‍රියාව ආශ්‍රිත. භූගත ජල ක්‍රියාව. උත්තරය අංක 2. 84 කාල්පනික අංක නිවැරදිව දැක්වෙන ප්‍රකාශය කොහොමද? කාල්පනික අංක. කාල්පනික අංක කියන්නේ උෂ්ණත්වය, වර්ෂණය, ආර්ද්‍රතාව, පීඩනය, සුළං, දෘශ්‍යතාව, වාෂ්පීකරණය, වලාකුළු
මේ සූර්ය දීප්තියත් අයිති. මේකේ තියෙනවා වර්ෂණය මෝසම් එක අදාළ නැහැ. පීඩනය සාසුල මෝසම් කියන කතාව තියෙන නිසා අදාළ නැහැ. උෂ්ණත්වය ඒක අදාළ කොට සුලම් කියනකොට අදාළ නැහැ. මුදු සුලම් ඒක අදාළ නැහැ. එහෙනම් උෂ්ණත්වය පීඩනය ආසුල වර්ෂණය දෘශ්‍යතාව කියන අංග ටික තමයි මේකේ තියෙන වගේ හරියන්නේ උත්තරය අංක 5. 85 පෘථිවි අභ්‍යන්තර ව්‍යුහයට අදාළ නොවන ප්‍රධාන කොටස් දක්වා ඇති ප්‍රකාශය. පෘථිවි අභ්‍යන්තරයට අයිති නැති ඒවා. මේ බලන්න. පෘථිවි අභ්‍යන්තරයේ මේව සරලව මම ඔයාලට අඳින්න. පෘථිවි අභ්‍යන්තරය ගත්තොත් කොටසක් විතරක් ගමු. අභ්‍යන්තර හරය, බාහිර හරය, පාල ප්‍රාවරණය, ඊළ ප්‍රාවරණය, කබල. ලේබන් අසන්තතිය මෙතන කියනකොට ගුටෙන්බර්ග් අසන්තතිය මෙතන යනකොට මොහොරෝවිසික් අසන්තතිය මෙතන අසන්තතියක් නැහැ. එතකොට මේ තමයි ව්‍යුහයට අදාළ දේ. එහෙනම් ඔය ටික තමයි තියෙන්න ඕන. ඕකේ ටිකක් තියෙන්න ඕන. මොහොරෝවිසික් අසන්තතිය අදාළයි. අභ්‍යන්තර හරය හා අභ්‍යන්තර හරයට අදාළ යමකම අදාළ නැහැ. ඒකට හේතුව යමකම කියන්නේ මේ අභ්‍යන්තරයේ තියෙන මැප සංවහනය වෙන්නේ. ඒක ක්‍රියාවලිය. ඒක ව්‍යුහය නෙමෙයි ඒක ක්‍රියාවලිය. එතකොට අදාළ නැති උත්තරක කොටසක් දක්වලා තියෙන යමකම කියන එක තමයි මෙතනින් බැලුවා. ඒ නිසා උත්තරය අංක 1. දෙකකින් ගත්තොත් මොහොව අසන්තතිය අභ්‍යන්තර හරය බාහිර හරය. ඒක තියෙනවනේ. බාහිර හරය තට්ටල කබල ඒක තියෙනවනේ. මොහොරෝවිසික් අසන්තතිය බාහිර හරය තට්ටල ඒක තියෙනවනේ. මොහොරෝවිසික් අසන්තතිය ඉහළ ප්‍රාවරණය බාහිර හරය ඒක තියෙනවනේ. ඒ නිසා නැති එකක් තියෙන යමකම කියන්නේ ව්‍යුහයට අදාළ නැති එකක්. ඒ නිසා උත්තරය අංක 1. ශ්‍රී ලංකාවේ ජුරාසික අවධියේ පාසාන හමු ඇති පාසාන කාණ්ඩ ස්ථාන කාණ්ඩය තබ්බෝව පන්නව ආණ්ඩිගම එල්නිනෝ සංසිද්ධිය නිර්මාණය වන්නේ කවර ප්‍රදේශය ඇසුරින්ද? එල්නිනෝ සංසිද්ධිය කියන්නේ පෘථිවියේ විශේෂයෙන් ඔය පැසිෆික් සාගරය ආශ්‍රිතව සමහර අවස්ථරවල අවුරුදු 3කට 4කට වතාවක් නැත්නම් අවුරුදු 5කට විතර වතාවක් සමහර අවස්ථා තියෙනවා අවුරුදු 2කට වෙච්ච අවස්ථාවක් තියෙනවා. සාගරික ජල මට්ටම ඉහළ යනවා. එම ප්‍රදේශයේ උෂ්ණත්වය අසාමාන්‍ය විදිහට යනවා. පීඩනය අසාමාන්‍ය විදිහට අඩු වෙනවා. සාගරික ජල මට්ටම ඉහළ යනවා. උෂ්ණත්වය ඉහළ යනවා. පීඩනය අඩු වෙනවා. මේ තත්ත්වය තමයි කියන්නේ අපි එල්නිනෝ තත්ත්වයක් කියන්නේ. එතකොට මේ එල්නිනෝ තත්ත්වය ලෝකයේ ඇති වෙන ප්‍රදේශ පැසිෆික් සාගරය ආශ්‍රිතව තමයි ඇති වෙන්නේ. ඒතර පැසිෆික් සාගරය ආශ්‍රිතව ඇති වෙන්නේ. මේකේ බලන්න තියෙන උත්තර නැගෙනහිර අට්ලාන්ටික් සාගරය එන අට්ලාන්ටික් සාගරය නෙවෙයි පැසිෆික් සාගරය. බටහිර උතුරු ඇමරිකා වෙරළ ගත්තොත් එහෙම අයිති වෙන්නේ බටහිර උතුරු ඇමරිකා වෙරළ ගත්තොත් එහෙම පැසිෆික් සාගරයට තමයි. හැබැයි බටහිර උතුරු ඇමරිකා කලාපය නෙවෙයි. බටහිර දකුණු ඇමරිකා වෙරළ. බටහිර දකුණු ඇමරිකා වෙරළ කිව්වොත් නැගෙනහිර උතුරු ඇමරිකා වෙරළ කියලා තියෙනවා. බටහිර සාන්තිකර සාගරය කියලා තියෙනවා. සාන්තිකර සාගරය කියන්නේ පැසිෆික් සාගරයකට තමයි. එතකොට ලෝකයේ ඕක ඇත්තටම වැඩිපුර ඇති වෙන්නේ අපි ගත්තොත් දකුණු ඇමරිකාවේ මෙන්න මේ පැත්තේ උහුදු කොටස තමයි. මේ පැත්තේ උහුදු කොටස. එතකොට පැසිෆික් සාගරය විදිහට ගත්තොත් පැසිෆික් සාගරයේ මේ පැත්ත නැගෙනහිර පැත්ත මෙහා පැත්තට යනකොට ඕස්ට්‍රේලියාව ආදී නවසීලන්ත ආදී රටවල් තියෙන පැත්ත. මේ පැත්ත බටහිර පැත්ත. එතකොට පැසිෆික් සාගරයේවත් සාන්තිකර සාගරයේ නැගෙනහිර පැත්ත. සාන්තිකර සාගරයේ නැගෙනහිර පැත්ත. මේක බලන්න බටහිර දකුණු ඇමරිකාව වෙරළ. ඔව් දකුණු ඇමරිකාවේ බටහිර වෙරළ. අනිත් විදිහට ගත්තොත් එහෙම බටහිර සාන්තිකර සාගරය. සාන්තිකර සාගරය බටහිර පැත්තෙන් නෙවෙයි. ඒ නිසා පස්වෙනි උත්තරේ කපන්න පුළුවන්. හරි උත්තරේ නම් වෙන්නේ නැගෙනහිර බටහිර දකුණු ඇමරිකාව වෙරළ. එහෙනම් බටහිර දකුණු ඇමරිකාව වෙරළ කියන්නේ පැසිෆික් සාගරයේ නැගෙනහිර පැත්ත තමයි. ඒතකොට පැසිෆික් සාගරයේ නැගෙනහිර පැත්ත කියලා උත්තරේ දාන්නේ ඒ වෙනුවට වචනයක් දාලා තියෙනවා නැගෙනහිර බටහිර දකුණු ඇමරිකා වෙරළ. එහෙනම් උත්තරේ
බටහිර දකුණු ඇමරිකාව වෙරළ කියන උත්තරේ. මේ වෙනුවට තිබ්බනම් නැගෙනහිර සාන්තිකර සාගරය හරි නැගෙනහිර පැසිෆික් සාගරය කියලා ඒක තෝරගන්න තිබ්බා. නමුත් මේකේ තියෙන්නේ බටහිර දකුණු ඇමරිකාව වෙරළ. එනම් උත්තරය අංක 3. ඊළඟට 88 සංඛ්‍යාඥ ආශ්‍රිත ප්‍රශ්නයක් තියෙන්නේ. සමීකරණය මෙන්න මෙහෙම තියෙනවා. MDN සමානයි L1 ධන n බෙදීම 2 අඩු කිරීම CF D බෙදීම FW වැඩි කිරීම C. එතකොට මේ CFD වෙනුවට FB කියන්න පුළුවන්. CFD වෙනුවට FB කියන්න පුළුවන්. නිවැරදි වඩාත් නිවැරදි සමීකරණ CFD තියෙන්න ඕනේ. නමුත් බලන්න විශේෂ නිර්දේශය තුල තියෙනවා FB කියලා. ඒක හරි. FB හරි CFD හරි තියෙනවා. එතකොට මේ සමීකරණයෙන් අපි ගණනය කරන්නේ සමූහික සංඛ්‍යාත ව්‍යාප්තිය වල මධ්‍යස්ථය ගණනය කරන්න තමයි ඔබ පාවිච්චි කරන්නේ. සමූහික සංඛ්‍යාත ව්‍යාප්තිය වල මධ්‍යස්ථය ගණනය. ඊළඟ මධ්‍යස්ථාංශ කාන්තාර කෙපන්ගේ දේශගුණ වර්ගීකරණය දක්වලා තියෙනවා. කෙපන්ගේ දේශගුණ වර්ගීකරණයේ මධ්‍යස්ථාංශ කාන්තාර දක්වලා තියෙන්නේ. කාන්තාර කියනකොට එයා දක්වලා තියෙන්නේ VW කියන එක. එයා මධ්‍යස්ථාංශ වලට පාවිච්චි කරලා තියෙන්නේ සිම්පල් k කියන සංඛ්‍යාවතේ මේ සංකේතය කුසිතේ කියන ජර්මන් වචනයෙන් උදාහරණ තියෙන්නේ. එතකොට බැරි වෙලාවත් මේක තිබ්බනම් h කියලා එකක්. එතකොට කියන්නේ පහළ අක්ෂාංශ කාන්තාර. ඒ k තියෙන බලන් මධ්‍ය අක්ෂාංශ කාන්තාර. එහෙනම් මෙතන තියෙන්නේ k නිසා මධ්‍ය අක්ෂාංශ කාන්තාර කියන්නේ VW k උත්තරයන්ක 1. සෑම පෘථිවි පද්ධතියක පොදු අංග දෙක. පද්ධතියක පොදු අංග දෙක. පද්ධතියක පැවැත්ම සහ ක්‍රියාකාරීත්වයෙන් පොදු අංග දෙක වැදගත් වෙනවා. පද්ධතියක පොදු අංග දෙක තමයි සත්‍ය සහ පදාර්ථ. බලන්න සත්‍ය සහ පදාර්ථ කියනවාද කියලා? ඔව්. පදාර්ථ කියන්නේ ද්‍රව්‍ය වලට, ඔබ්ජෙක්ට්ස් වලට, ඒ කියන්නේ උත්තරය අංක 5 සත්‍ය සහ ද්‍රව්‍ය කියලායි මේකේ සඳහන් කරලා තියෙන්නේ. සත්‍ය සහ ද්‍රව්‍ය කිව්වත් එකයි, සත්‍ය සහ පදාර්ථ කිව්වත්. ඊළඟට යුනිට් යන්නේ අදහස් කරන්නේ United Nations Environmental Program එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහන. එනම් උත්තරේ අංක 2. ශ්‍රී ලංකාවේ සංචාර කර්මාන්තයෙන් ලැබෙන ඍජු වාසි දෙකක්. දුරාචාර පැතිරීම හා කාන්තා ප්‍රයෝජන. ඒවා වාසි. සෞඛ්‍ය පහසුකම් වර්ධනය වීම හා තොරතුරු විස්තරණය වීම. එක වාසියක්. මූල්‍ය සම්පත් ගලා යාම සහ හෝටල් කර්මාන්ත දියුණු වීම. එක වාසියක්. ලෙඩ රෝග පැතිරීම හා ළමා ප්‍රයෝජන. එක අවාසියක්. දේශපාලන සම්බන්ධතා වර්ධනය වීම හා අධ්‍යාපන පහසුකම් වර්ධනය වීම දියුණු වීම. එක වාසියක්. එතකොට ඍජු වාසි දෙකක්. ඒ සංචාරකෙක් එන ගමන්ම ලැබෙන්නේ නැහැ නේ. දේශපාලන සම්බන්ධතා වර්ධනය වීම. එහෙනම් උත්තරේ 5 හරියන්නේ නැහැ. සෞඛ්‍ය පහසුකම් වර්ධනය වෙන්න සෑහෙන දවසක් යනකොට කාලයක් යනවා. සංචාර කර්මාන්තයේ ආදායමක් ලැබිලා හෝටල් පහසුකම් පාරවල් ඇතුලේ එහෙම ඉන්න කාලයක් යනවා. හැබැයි සංචාරකෙක් එන ගමන්ම අපිට මූල්‍ය සම්පත් ගලාගෙන එනවා. ඒ වගේම එයා හෝටල් වල නතර වෙනවා, නවත්තන් වල නතර වෙනවා, ඒවට ගෙවීම් කරනවා. එහෙනම් මූල්‍ය සම්පත් ගලා යාම සහ හෝටල් කර්මාන්ත දියුණු වෙන එක තමයි කෙටි කාලයක් තුළ වේගෙන්ම සිද්ධ වෙන ඍජු තත්ත්වය. එහෙනම් උත්තරේ ඍජු වාසිය. උත්තරයක් 3. ජනසංඛ්‍යාවක ස්වභාවික වර්ධන ශීඝ්‍රතාව දැක්වෙන නිවැරදි ප්‍රකාශයක් වුණා. මානව ශීඝ්‍රතාව සහ සංක්‍රමණ ශීඝ්‍රතාව අතර වෙනසලු, සාපාලිතාව සහ උපත් ශීඝ්‍රතාව අතර වෙනසලු, සාපාලිතාව සහ මානව ශීඝ්‍රතාව අතර වෙනසලු, උපත් ශීඝ්‍රතාව සහ මානව ශීඝ්‍රතාව අතර වෙනසලු, මානව ශීඝ්‍රතාව සහ සුද්ධ සංක්‍රමණ ශීඝ්‍රතාව අතර වෙනසලු. ජනසංඛ්‍යාවක ස්වභාවික වර්ධන ශීඝ්‍රතාව. ජනසංඛ්‍යාවක ස්වභාවික වර්ධන ශීඝ්‍රතාව කියලා කියන්නේ ජනසංඛ්‍යාවක ස්වභාවික වර්ධනය කියලා කියන්නේ මේකයි. ස්වභාවික වර්ධනය. වර්ධන ශීඝ්‍රතාව නෙවෙයි ස්වභාවික වර්ධනය කියලා කියන්නේ උපත් සංඛ්‍යාවයි මරණ සංඛ්‍යාවයි අතර වෙනස. එතකොට ස්වභාවික වර්ධන ශීඝ්‍රතාව ගණනය කරන්න අපි මොකද කරන්නේ? මධ්‍ය වාර්ෂික ජනසංඛ්‍යාවෙන් බෙදලා මේක 100න් හෝ 1000න් වැඩි කරනවා. එතකොට ලැබෙනවා ස්වභාවික වර්ධන ශීඝ්‍රතාව නැත්නම් ස්වභාවික වර්ධන අනුපාතය ලැබෙනවා. එතකොට මේක තවදුරටත් සුළු කරන්න පුළුවන්. උපත් වලින් මරණ අඩු කරොත් ලැබෙන ස්වභාවික වර්ධනය
එහෙනම් ස්වභාවික වර්ධනයේ මධ්‍යවාර්ෂික ජනසංඛ්‍යාවෙන් ප්‍රතිශතයක් විතර ගන්න පුළුවන්. මේක තනි කරලා උත්තර කරනවා. එතකොට ලැබෙනවා උපත් අනුපාතය. මේක තනි කරලා උත්තර කරනවා. එතකොට ලැබෙනවා මරණ අනුපාතය. එතන උපත් අනුපාතයෙන් මරණ අනුපාතයෙන් අඩු කරපුවාම ලැබෙන අගයක් ස්වභාවික වර්ධන අනුපාතය. ඒ කියන්නේ මේකම තමයි මේ සමීකරණය තමයි තවදුරටත් සුළු කරලා මේ විදිහට ගන්න. ඒතර සමීකරණයේ අවසානාත්මක වටිනාකම තමයි මේක. උපත් අනුපාතයෙන් අඩු කරනවා මරණ අනුපාතයෙන්. ඒකට කියනවා අපි ස්වභාවික වර්ධන අනුපාතයවත් ස්වභාවික වර්ධන ශීඝ්‍රතාව. උත්තරේ උපත් ශීඝ්‍රතාව සහ මරණ ශීඝ්‍රතාව අතර වෙනස. උත්තරය අංක 4. ශ්‍රී ලංකාවේ පළමුවෙනි ජනසංගණනය පැවැත් වූ වර්ෂය මේ 94 වෙනි ප්‍රශ්නේ වාට කියන්නේ ශ්‍රී ලංකාවේ පළමු ජනසංගණනය පවත්වපු වර්ෂය. අවසානයේ දැක්කනම් කරලා තියෙන්නේ 2011 අවුරුද්දේ කරපු 2012 වාර්තාව කරපු. ඒ නිසා 2012 ජනසංගණනය කියන්න පුළුවන්. පළවෙනි ජනසංගණනය නම් 1871 තමයි ලංකාවේ කරේ. උත්තරය අංක 2. ආසියානු කලාපයට අයත් ජනාධික නගරයක් නොවන්නේ. කල්කටා ආසියාවට අයිති, ඩකා ආසියාවට අයිති, සියෝල් අයිති, කෝබේ අයිති. හැබැයි මිලානෝ අයිති වෙන්නේ යුරෝපා කලාපයට. මොකද මිලානෝ කියන්නේ ඉතාලියේ නගරයක්. ඒ නිසා උත්තරය අංක 1 තමයි අදාළ නැති නගරය. මෙට්‍රික් සිද්ධියම දැක්වෙන භෞතික ලක්ෂණ තුනක් නිවැරදි දක්වනවා. භෞතික ලක්ෂණ කියලා කියන්නේ මානව මැදිහත් වීමකින් තොරව භූමියේ ගොඩනැගිච්ච ලක්ෂණ. භූමි පරිභෝගය කියවනම් ඒක සංස්කෘතික ලක්ෂණයක්. ඒ නිසා හරියන්නේ නැහැ ඒක. දෙක ලුප්ත නිරුව ස්වභාවිකයි, දියානි ස්වභාවිකයි. හැබැයි හේත් වකාව මානව ක්‍රියාකාරකමක්. ඒ නිසා හරියන්නේ. තුන්වෙනි එක භූමි පරිභෝගය ඒක ආපු ගමන් මානව ක්‍රියාවලියක්. ඒ නිසා හරියන්නේ නැහැ. හතර මාර්ග දෑල මාර්ග ජාලය කියන එකමයි ඔය කියන්නේ. ඒක මිනිස්සු අතර එකක්. ඒ නිසා හරියන්නේ නැහැ. ලුප්ත නිරුව ස්වභාවිකයි, ගංගා පද්ධති ස්වභාවිකයි, දියානි ස්වභාවිකයි. එනම් උත්තරේ ස්වභාවික සාධක විතරක් මානව මැදිහත් වීමෙන් තොරව තියෙන්නේ. පස්වෙනි උත්තරය අංක 5. ප්‍රශ්න අංක 97. සන්තතික දත්තය අනුව. සන්තතික දත්ත කියන්නේ දැන් මේ වගේ බලන්න. අපි ගත්තොත් එහෙම ඔය පොල්ගස් කම් ඔයාලගේ ඉඩමේ පොල්ගස් ගන්න. ඔයා ඇවිල්ලා ගණන් කරලා ඇවිල්ලා කියනවා සර් අපේ වත්තේ පොල්ගස් 9ක් තියෙනවා, අපේ වත්තේ 8ක් තියෙනවා, 7ක් තියෙනවා. එහෙම කියනවා. හැබැයි කොයි කෙනෙකුටවත් වත්තේ තියෙන පොල්ගස් ගන්න 1.5ක් වගේ, 3.2ක් වගේ, 4.5ක් වගේ ඒ වෙන්නේ නැහැ. අපි තුමු අකුණක් වැදලා පොල් කරන්ටි කැඩලා ගිහිල්ලා තියෙනවා. ඒක 0.5ක් ඉන්නේ. ඒ කියන්නේ පොල්ගස් ගාන ගත්තොත් එහෙම අපිට පූර්ණ සංඛ්‍යාවලින්ම කියන්න වෙනවා. මිනිස්සු ගත්තොත් පූර්ණ සංඛ්‍යාවලින්ම කියන්න වෙනවා. පරිගණක ගත්තොත් පූර්ණ සංඛ්‍යාවලින්ම කියන්න වෙනවා. පූර්ණ ඒකක සහිතව තියෙනවා. ඒතර එක ළඟට දෙක තියෙනවා. හැබැයි මේක බලන්න වර්ෂාපතනේ. උෂ්ණත්වය. පීඩනය. උස මේ වගේ දේවල් දශම සංඛ්‍යා සහිතයි. දශම සංඛ්‍යා සහිතයි නම් ඒවා අඛණ්ඩව ව්‍යාප්ත වීමක් තියෙනවා. දශම සංඛ්‍යා සහිතයි කියන්නේ අඛණ්ඩ ව්‍යාප්තියක් තියෙනවා. අනිත් එක තමයි මේ අඛණ්ඩ ව්‍යාප්තියක් තියෙන දත්ත ගණනය කරගන්න අපි මැඩලා. අඛණ්ඩ ව්‍යාප්තියක් නැතිව ගණනය කරගන්න අපි ගණන් කරනවා. මේ මැඩලා ලබා ගන්න දත්ත වලට තමයි අපි කියන්නේ අඛණ්ඩ ව්‍යාප්තියක් සහිත දත්ත. ඒවට කියනවා තව නමක් සන්තතික දත්ත. සන්තතික දත්ත කියන්නේ අඛණ්ඩ ව්‍යාප්තියක් සහිත දත්ත. අඛණ්ඩ ව්‍යාප්තියක් සහිත දත්ත වලට කියනවා සන්තතික දත්ත. මේ බලන්න. කාණ්ඩකර අඛණ්ඩ උත්තරේ අඛණ්ඩ ව්‍යාප්තියක් සහිත දත්ත අංක 2. 98 ගෝලීය පිහිටීම් පද්ධතිය කියන්නේ GPS සම්බන්ධ කරලා තියෙනවා. ගුවන් යානා වලට නෙවෙයි, රොකට් වලට නෙවෙයි, අභ්‍යවකාශ මධ්‍යස්ථාන වලට නෙවෙයි, ස්පේස් සටල් වලට නෙවෙයි, චන්ද්‍රිකා වලට. එනිසා චන්ද්‍රිකා පද්ධතිය ඔස්සේ තමයි GPS සම්බන්ධතා ක්‍රියාත්මක වෙන්නේ. ඔයාම දන්නවා මේ පෘථිවිය වටේ මේ කතා කරන මොහොතේ ක්‍රියාත්මක වෙමින් පවතින චන්ද්‍රිකා 24ක් තියෙනවා. චන්ද්‍රිකා ඔක්කොම 31ක් තියෙනවා. මේකෙන් සාමාන්‍ය ක්‍රියාත්මක වෙන්නේ 24යි. හැම චන්ද්‍රිකාවක්ම පෘථිවිය වටේ දවසකට දෙපාරක් පැකින් ගමන් කරලා මේ පෘථිවියේ අක්ෂාංශ දේශාංශ පීඨිම සහිත වේලාව සහිත පීඨිම ගන්නවා. ඒක අපි වෙනම කතාවක්, ටික කතාවක්. නමුත් මෙතෙන්දී උත්තරේ විදිහට ගන්නේ චන්ද්‍රිකාවට තමයි සම්බන්ධ කරලා තියෙන්නේ. ඊළඟට 99 වෙනි ප්‍රශ්නය වායුගෝලීය පද්ධතියේ සාමාන්‍ය පතන ශීඝ්‍රතාව
නිරූපණය කළ හැකි යෝග්‍යතම ප්‍රස්ථාරය දැක්වෙන්නේ පහත සඳහන් කවර ප්‍රකාශය. වායුගෝලීය පද්ධතියේ සාමාන්‍ය පතන ශීඝ්‍රතාව. සාමාන්‍ය පතන ශීඝ්‍රතාව. ඒ කියන්නේ උෂ්ණත්වයේ සමග උෂ්ණත්වය උඩට යද්දී අඩු වෙමින් පවතී. ඒක පතන ශීඝ්‍රතාව. එතකොට පතන ශීඝ්‍රතාව දැක්වෙන මෙන්න මේ ප්‍රස්ථාරය. එතන තියෙන ප්‍රස්ථාරය. රේඛාවකින් දක්වන එකක්. එනම් මේක සරල රේඛා ප්‍රස්ථාරයක්. සරල රේඛා ප්‍රස්ථාරයක්. එතකොට රේඛා ප්‍රස්ථාරය කියලා තියෙන සරල රේඛා ප්‍රස්ථාර වලින් දක්වන්න පුළුවන්. මේකේ රේඛා ප්‍රස්ථාරය කියන වචනේ තියෙන්නේ උත්තරය අංක 4. එහෙනම් 4 වෙනි උත්තරය. GIS පරිකල්ප වැඩසටහන නොවන්නේ. දැන් GIS සම්බන්ධයෙන් ගත්තොත් එහෙම GIS ආශීර්වාද විද්‍යා නිර්මාණයේදී අපි විවිධ මුදුකාංග පාවිච්චි කරනවා. දැන් ඔය අපි තමන්ගේ ෆොටෝ එකක් හරි පරිසර ෆොටෝ එකක් හරි මොකක් හරි එඩිට් කරගන්න ඒවා වෙනස් කරගන්න ඔය ෆොටෝෂොප් වගේ ඉලස්ට්‍රේටර් වගේ ඒවා පාවිච්චි කරනවා. ඒ වගේ මේවා අපිට සජීවීකරණය කරන්න ඔය 3D Max Maya වගේ ඒවා Flash වගේ ඒවා පාවිච්චි කරනවා. ප්ලාස්ටික් ඒවත් පාවිච්චි කරනවා. ඒ වගේම තමයි GIS වලටම ආවේනික වෙච්ච මුදුකාංග තියෙනවා. වර්තමාන වෙනකොට නම් ජනප්‍රියම අපි පාවිච්චි කරන මුදුකාංග තමයි ArcView කියන මුදුකාංගය. ඊට අමතරව ArcGIS, ArcMap, S3, NV, A3C, GRASS, MapInfo, ArcInfo වගේ ගොඩක් ඒවා තියෙනවා. ඊට අමතරව අපිට අන්තර්ජාලය හරහා නොමිලේ භාගත කරගන්න පුළුවන් ඒවත් තියෙනවා. එවත්නම් සල්ලි ගෙවලා ගන්න ඕන ඒවත් තියෙනවා. කොහොමරි මේ වගේ GIS softwares ගොඩක් තියෙනවා ලෝකේ. කොහොමවත් මෙතන තියෙනවා GIS software නොවන එක. ArcView GIS එකක්, ArcMap GIS එකක්, ArcGIS GIS එකක්, S3 GIS එකක්. හැබැයි 3D Max කියන්නේ ත්‍රිමාන සජීවීකරණ අංශය. අපි මේක GIS වලදී සජීවීකරණ සිතියම් නිර්මාණයට යොදා ගන්න පුළුවන්. අතිරේක. පැහැදිලි අපි යොදා ගන්න. නිසා 3D Max විතරක් නෙවෙයි අපි ඔය AutoCAD ඊට අමතරව Photoshop ඒ වගේ විවිධ මුදුකාංග ඉලස්ට්‍රේටර් ඒවත් යොදා ගන්නවා. නමුත් ඍජුවම ඒවා GIS මුදුකාංග නෙවෙයි. ඍජුව GIS මුදුකාංග නොවන එකක් තමයි මේකේ තියෙන 3D Max. එනම් උත්තරය අංක 4. එහෙනම් ওই කතාවත් එක්කම මෙතන අපි මාස් ස්ටෙප් 1 කියන එක යටතේ ප්‍රශ්නාංක 51 සිට 100 දක්වා කොටස ඔතනින් ඉවර වෙනවා. ඊට අමතරව අපිට තියෙන්නේ මාස් ස්ටෙප් 2 කියන කොටස. ඒකට අදාළ ප්‍රශ්න වලට උත්තර අපි ඊළඟ වීඩියෝ එකකින් බලමු. එහෙනම් ඊළඟ වීඩියෝ එකකින් අපි හම්බෙමු. එතෙක් ඔයාලට අයබෝවන්.